අපි ඇල්කීනවල ප්‍රතික්‍රියා කතා කරන්න පටන් ගමු. මම ඉස්සරලාම ගන්නම් ඇල්කීන හයිඩ්‍රජන් හේලයිඩ් එක්ක සිදු කරන ප්‍රතික්‍රියා. හරි? ලියන්නකෝ අංක 1. ඇල්කීන හයිඩ්‍රජන් හේලයිඩ්. හයිඩ්‍රජන් හේලයිඩ් විදිහට මම ගන්නම් HCl HBr OHI. හැබැයි ඉතින් මෙහෙමයි. ඇල්කීන හයිඩ්‍රජන් හේලයිඩ් සමග ප්‍රතික්‍රියාවලදී මම කතා කරන්නේ මේ HBr ගැන. HCl HI ගැන කතා කරන්න යන්නේ නැහැ. right. මම ගන්නම් ප්‍රතික්‍රියාවක්. සරලම ඇල්කීනය. එතීන්. එතීන් ප්‍රතික්‍රියා කරනවා මම HBr එක. HBr එක. හැබැයි මෙතන මෙහෙමයි. මෙතනදී ද්‍රවීය තත්ත්ව පාවිච්චි කරන්න ඕනේ. මාධ්‍ය ද්‍රවීය වෙන්න ඕනේ. ද්‍රවීය කියලා ජලය නම් ගන්න බෑ. ජලීය HBr ගත්තොත් මේ අදාළ ඵලය නෙමෙයි ලැබෙන්නේ, වෙනින් ඒවා ලැබෙන්නේ. මෙතනදී ද්‍රවීය තත්ත්ව ඇතිකරන්න CH2Cl2 ඔයගේ මොකක් හරි වෙනම එකක් ගන්න. හරි? ද්‍රවීය තත්ත්ව කියලා මම නිකන් ලියන්න. හොඳට මතක තියාගන්න මේ ද්‍රවීය කරන්න වතුර එහෙම දාන්න බෑ. රයිට්. මොකද වෙන්නේ? පුතේ වෙන්නේ මේ ෆයි බන්ධනය කැඩෙනවා. ෆයි බන්ධනය කැඩෙනවා. මේ කාබන් ෆයි බන්ධනය කැඩෙනවා. ෆයි බන්ධනය කැඩිලා එක කාබන් පරමාණුවකට හයිඩ්‍රජන් බැඳෙනවා. අනෙක් කාබන් පරමාණුවට Br බැඳෙනවා. මේක වෙනදී. HBr මෙතෙන්ට H මෙතෙන්ට Br. හරි. ඔයා ලියන්න අංක 1 ඇල්කීන හයිඩ්‍රජන් හේලයිඩ් සමග කියලා. ලියලා වරහන් ඇතුලේ දාන්න HCl, HBr හෝ HI කියලා. right. ඊට පස්සේ ලියන්න පහත ප්‍රතික්‍රියාව සලකමු කියලා. පහත ප්‍රතික්‍රියාව සලකමු. පහත ප්‍රතික්‍රියාව සලකමු. හරි දැන් බලාගන්න. දැන් ඔයා මෙහෙම කරන්න. මෙන්න මේක නිල් පාටින් අඳින්න. මේක නිල් පාටින්. ඒ කියන්නේ මේක කියන්නේ මොනවද? කාබනුයි හයිඩ්‍රජනුයි නිල් පාටින්. මේ අණුවේ කාබන් හා හයිඩ්‍රජන් නිල් පාටින් අඳින්න. මේ අණුවේ හයිඩ්‍රජන් කළු පාටින්, Brත් කළු පාටින් අඳින්න. මෙයා කළු, මෙයත් කළු. එතකොට මේ H එක බැඳෙනවා මේ කාබන්ට. එතකොට මේ H එකත් කළු. මේ Br එක මේ කාබන්ට බැඳෙනවා, මේ Brත් කළු. මේකත් කළු, මේකත් කළු, මේ ටික නිල්. හරි? ඒ වගේම ඔයාලට පුළුවන් මේක මේ විදිහට අඳින්නත් පුළුවන්. මෙතන CH2 මේකයි 3 වෙනවා. එතකොට කාබන් එකයි හයිඩ්‍රජන් දෙකයි එකයි 3යි වෙන CH3. මෙතන CH2Br. CH2Br. හරි? මේ ප්‍රතික්‍රියාව ලියාගන්න මම කියපු විදිහට. හරි. දැන් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ කොහොමද කියලා මම ඔයාලට විස්තර කරන්න යන්නේ. දැන් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ කොහොමද කියන එක විස්තර කරන එකට අපි කියනවා ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය කියලා. හරි?
අපි මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ කොහොමද කියන එක එහෙම නැත්නම් ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය මොකක්ද කියලා අපි බලමු. යාන්ත්‍රණය. මෙන්න ඇල්කීනය. හරි? මේක තමයි ඇල්කීනය. මෙන්න HBr. HBr මට අතරින් අඳින්නත් පුළුවන් මෙතනින් අඳින්න. HBr. මට කියන්නකො මේ HBr කියන එක ද්‍රවීය අණුවක්ද නිර්ද්‍රවීය අණුවක්ද? ද්‍රවීයයි. හයිඩ්‍රජන්ට වඩා බ්‍රෝමීන් වල විද්‍යුත්නතාව වැඩි. මෙයාට වඩා මෙයාගේ විද්‍යුත්නතාව වැඩි නිසා මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල Br දෙසට ඇදිලා යනවා. හරිද? මේ HBr අණුව ද්‍රවීයයි. ද්‍රවීය වෙන්න හේතුව තමයි මෙයාගේ 2.1 විද්‍යුත්නතාව ඊට වැඩිය Br ගේ වැඩි. හරි? මෙයාගේ විද්‍යුත්නතාව වැඩි නිසා මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල Br දෙසට ඇදිලා ගිහිල්ලා තියෙන්නේ. එතකොට මෙහෙ තිබුණ ඉලෙක්ට්‍රෝන අරහෙට තල්ලු වුණා කියන්නේ හයිඩ්‍රජන් මත කුඩා ධනාරෝපණයක් තියෙනවා Br මත කුඩා ඍණාරෝපණයක් තියෙනවා. හරි? දැන් මම අර ඔයාලට කියපු කතාව මතක් කරන්න. මේ පැත්ත ධනාරෝපිතයි මේ පැත්ත ඍණාරෝපිතයි. දැන් මේ ඇල්කීනය හා මේ HBr අතර ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න නම් මෙයා දෙසට මෙයා ඇදිලා යන්න එපායි. මෙයා දෙසට මෙයා ඇදිලා යන්න ඕනේ. මෙයා දෙසට මෙයා ඇදිලා ගියාම තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. ඒ ඇදිලා යන්න හේතු වෙන ආකර්ෂණ බල විශේෂය මොකක්ද? ස්ථිති විද්‍යුත් ආකර්ෂණ. මේ ප්‍රදේශය ඍණාරෝපිතයිනේ. මේ ඍණාරෝපිත ප්‍රදේශයට කවුද ඇදිලා යන්නේ? H ද Br? H. ඇයි? මෙන්න මේ ධන ආරෝපිත ද්‍රවය තමයි මෙන්න මේ ඍණාරෝපිත ප්‍රදේශයට මෙහෙම ඇදිලා යන්නේ. මතක් කරන්නකෝ මම කලින් මේක පැහැදිලි කරානේ අර ප්‍රතික්‍රියාව සිද්ධ වෙන හැටි. හරි? දැන් මේ H එක එක්ක මේ කාබන්ට බැඳෙයි එක්ක මේ කාබන්ට බැඳෙයි. හරි. ඔන්න මම ඕක මෙන්න මේ විදිහට නිරූපණය කරනවා. මේ බලාගන්න. ඔයාලට මතකද බන්ධන විෂම විච්ඡේදනය? බන්ධන විෂම විච්ඡේදනයේදී බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගලම ඇදිලා යනවා කිසියම් පරමාණුවක් දෙසට. නේද? ඉලෙක්ට්‍රෝන යුගලම ඇදිලා යනවා. ඒතර ඉලෙක්ට්‍රෝන යුගලම ඇදිලා යන එක නිරූපණය කරන්නේ කොහොමද? වක්‍ර ඊතලය ගහනවා ඊතලයේ ඔළුව සම්පූර්ණයෙන්ම ගහන්න ඕනේ. හරි ඕම් බලා ගන්න සිද්ධ වෙනදී. මෙන්න මේ කාබන් 5 බන්ධනය මේක කියලා හිතන්නකෝ. මේ 5 බන්ධනය මැදින් ඊතලයේ පටන් ගන්නවා. පටන් අරන් ගහනවා එක හයිඩ්‍රජන්ට. මොකද කරේ? කාබන් 5 බන්ධනය මැදින් ඊතලයේ පටන් අරගෙන යහුවා H. ඒකෙන් මොකද්ද පෙන්වන්නේ මම? මේ 5 බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙක යනවා මේ H හා මේ කාබන් හෝ මේ කාබන් එක්ක බන්ධනය හදන්න. හොඳට බලාගන්න. මේ කාබන් අතර මේ 5 බන්ධනයේ ඉලෙක්ට්‍රෝන යුගල තියලා නේද? ඒ ඉලෙක්ට්‍රෝන යුගල එනවා මේ හයිඩ්‍රජනුයි මේ කාබනුයි හෝ මේ හයිඩ්‍රජනුයි මේ කාබනුයි හෝ එක්ක බන්ධනය හදන්න. රයිට්. මේ බලාගන්න. බ්‍රෝමීන් 7 වෙනි කාණ්ඩයේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන 7යි 7න් එකක් බන්ධනය හදන්න ගියා. මෙන්න ඊටු ටික මම දාන්න. සාමාන්‍යයෙන් කාබනික රසායන විද්‍යාවේදී මෙහෙම
එක සර සියල්ල නිරූපණය කරන්න අවශ්‍ය නැහැ. උනාට මම ඔන්න දැම්මා. හරි. දැන් මේ හයිඩ්‍රජන් හිතන්න මේ කාබන්ට බැඳුනා කියලා. හයිඩ්‍රජන් අර කාබන්ට බැඳුනා. මෙන්න මේ කාබන්ට මේ හයිඩ්‍රජන් බැඳුනා. දැන් මට කවුරු හරි කෙනෙක් කියනවද මේ බන්ධනයට මොකද වෙන්නේ? මේ හයිඩ්‍රජන් ගිහිලා මේ කාබන්ට බැඳෙනවා. මේ බන්ධනයට මොකද වෙන්නේ? ඒ බන්ධනය කැඩෙනවා. ඒක කැඩිලා මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන යුගලට මොකද වෙන්නේ? විද්‍යුත් ඍණතාව වැඩි Br දෙසට ඇදිලා යනවා. බන්ධන විෂම විච්ඡේදනයේ මතකනේ ඉලෙක්ට්‍රෝන යුගල යන්නේ විද්‍යුත් ඍණතාව වැඩි එක්කෙනා දෙසට. දැන් මේ බන්ධනය කැඩුනහම යන්නේ ඉලෙක්ට්‍රෝන යුගල විද්‍යුත් ඍණතාව වැඩි Br දෙසට. හරි? ඒක පෙන්වන්නේ කොහොමද? පටන් ගන්නවා HBr බන්ධනය මැදින් ඊතලය. මෙතනින් පටන් අරන් ඉවර කරනවා ඊතලයේ Br ගෙන්. මේ ඊතල ගහන එක නම් ගින්දර වගේ තියෙන්න ඕනේ. බලන්න ඊතල ගහපු හැටි ආපහු. මෙතනින් පටන් ගත්තා H ගෙන් ඉවර කෙරුවා. බන්ධනය මැදින් පටන් ගත්තා Br ගෙන් ඉවර කරා. වක්‍ර ඊතල. හරි? මේ විදිහට වක්‍ර ඊතල ගහන්න ඕනේ. හරි. එතකොට මේ Br ගේ මේ වෙනකොට ඉලෙක්ට්‍රෝන යුගල් කීයක් තියෙනවද? 1යි 2යි 3ක් තියෙනවා. දැන් මේ යුගලත් වෙනවනේ මේ Br. එතකොට යුගල් කීයක් වෙනවද? 1යි 2යි 3යි මේ එන එකයි යුගල් 4ක් වෙනවා. Br මයිනස්. එන්න Br මයිනස්. හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝනෙත් Br ගත්ත නිසා Brට ඍණාරෝපණයක් වෙනවා. Br මයිනස්. දැක්කද වෙච්ච දේ? මේ H හා මේ Br අතර තියෙන මේ බන්ධනය කැඩුණා. හරි? දැන් මෙතන මේ කාබන්ට මොකද වෙන්නේ? දැන් ඔයාලට පේනව නේද? මේ කාබන් හා මේ හයිඩ්‍රජන් අතර බන්ධනයක් හැදුණානේ මේ තියෙන්නේ බන්ධනේ. මේ බන්ධනය හදන්න ඉලෙක්ට්‍රෝන යුගල කොහෙන්ද? මේ කාබන් හා හයිඩ්‍රජන් අතර මේ බන්ධනය හදන්න ඉලෙක්ට්‍රෝන යුගල කොහෙන්ද? මේ මෙතනද විච් ඉලෙක්ට්‍රෝන යුගල නේද මේ බන්ධනය හදන්න ආවේ. එහෙනම් මේ කාබන්ට මොන ආරෝපණයක් දෙන්නේ? ධන ආරෝපණයක්. ඇයි? මෙතන ඉලෙක්ට්‍රෝන යුගල දැන් මේ ෆයු බන්ධනයේ ඉලෙක්ට්‍රෝන යුගල කොහෙන්ද? මේ කාබන්ගෙන් එකයි මේ කාබන්ගෙන් එකයි. ඉතින් මේ යුගලම මූ අරගෙන මූයි අතර බන්ධනය හදනකොට මේ කාබන්ගේ ඉලෙක්ට්‍රෝනේ නැති වෙලා ගියානේ. ඒක මෙයා ගත්තානේ. එහෙනම් මේ කාබන්ට මොන ආරෝපණයක් දෙන්නේ? ධන ආරෝපණයක්. අන්න හැදුනා කාබෝ කැටයනේ. මේක තමයි අතරමැදිය. මේක තමයි අතරමැදි කාබෝ කැටයනේ. අතරමැදි කාබෝ කැටයන්. රයිට්. ඉස්සරලාම ඔයා ලියන්න යාන්ත්‍රණය කියලා. යාන්ත්‍රණය. යාන්ත්‍රණය. ලියන්න ඒක යටින් HBr යනු ද්‍රවීය අණුවකි. HBr යනු ද්‍රවීය අණුවකි. එහි හයිඩ්‍රජන් මත කුඩා ධනාරෝපණයක් පවතින අතර Br මත කුඩා ඍණාරෝපණයක් පවතී. Br මත කුඩා ඍණාරෝපණයක් පවතී. කාබන් කාබන් ද්විත්ව බන්ධනයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි බැවින් කාබන් කාබන් ද්විත්ව බන්ධනයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි බැවින් එම ස්ථානයට HBr හි කුඩා ධනාරෝපිත
HBr කුඩා ධනාරෝපිත හයිඩ්‍රජන් ආකර්ෂණය වේ. කුඩා ධනාරෝපිත හයිඩ්‍රජන් ආකර්ෂණය වේ. එහිදී කාබන් කාබන් 5 බන්ධනය බිඳී එක් කාබන් පරමාණුවක් හා එක් කාබන් පරමාණුවක් හා HBr හි හයිඩ්‍රජන් පරමාණුව අතර බන්ධනය සෑදේ. මෙහිදී HBr බන්ධනය විෂම විච්ඡේදනය වන අතර HBr බන්ධනය විෂම විච්ඡේදනය වන අතර එහිදී Br මයිනස් නිදහස් වේ. එහිදී Br මයිනස් නිදහස් වේ. මේ බන්ධනය විෂම විච්ඡේදනයක් නෙවෙන්නේ. එතකොට Br මයිනස් හැදෙනවනේ. මේ එහෙනම් මෙතන නිදහස් වෙන්නේ H+. එහෙනම් මේ කාබන්ට ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ කවුද? හයිඩ්‍රජන් පරමාණුව නෙමෙයි ඇත්තටම H+. එහෙනම් මෙහිදී ද්විත්ව බන්ධන කාබන් පරමාණුවකට සම්බන්ධ වනුයේ H+. ද්විත්ව බන්ධන කාබන් පරමාණුවකට සම්බන්ධ වනුයේ H+. මේ අණුව මෙම ප්‍රතික්‍රියාවේ ඉලෙක්ට්‍රෝෆයිලය H+ වේ. මේ අණුව මෙම ප්‍රතික්‍රියාවේ ඉලෙක්ට්‍රෝෆයිලය H+ වේ. ඉලෙක්ට්‍රෝෆයිල කියන්නේ මොනවද? ඉලෙක්ට්‍රෝඩ ඌන. ඒ වගේම ඉලෙක්ට්‍රෝන වල ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන් ප්‍රභේදයක් නේ. දැන් බලන්නකෝ මේ හයිඩ්‍රජන් H+ විදියට නිදහස් වෙනකොට H+ වල තියෙනවා හිස් එකේස් කාක්ෂිකය. ඒ හිස් එකේස් කාක්ෂිකයයි මේ කාබන් වල අර මං කිව්ව P කාක්ෂිකයයි අතිච්ඡාදනයලා බන්ධනය හදනවා. බන්ධනය හදන ඉලෙක්ට්‍රෝන යුගල කොහෙන්ද? මේ මෙතන 5 බන්ධනයේ ඉලෙක්ට්‍රෝන යුගල. හරි. ඊට පස්සේ රතු පැන අයින් කරලා ලියන්න. මෙහිදී අතරමැදියක් ලෙස කාබෝකැටයනයක් සෑදී. හරි. මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන පළවෙනි පියවර මෙන්න. එක පියවර. පළවෙනි පියවර මෙන්න. දැන් ඔයා මෙහෙම කරන්න. මේක කොළ කෑල්ලක් අරගෙන දෙතුන් පාරක් මේක අඳින්න. මම මේ කියන ඒවා කරන්න ඕනේ. ඒ කියන ඒවා කරන්නේ නැතුව මෙයා මතක හිටින්නේ නැහැ. මේක බැලූ බැල්මට කියන්න එපා මේක මොකද්ද ගේමක් නැහැ නේ කියලා. ගේම් නැති ඒවා ගේම් කරගන්න හදන්න එපා. අන්තිමට හිර වෙන්න පුළුවන්. මේ පටන් ගත්තේ කොහෙන්ද බලන්න? මේ විදිහට. ඉවර කරේ කොහෙන්ද? H ගෙන්. හරි? මේ බන්ධනය ගන්න. පටන් ගත්තේ මේ බන්ධනයේ මැදින් ඉවර කරේ Br ගෙන්. H ට ඩෙල්ටා ධන දාන්න Br ට ඩෙල්ටා ඍණ දාන්න. හරි? මේ විදිහට කොළ කෑල්ලක අඳින්න බලන්න දෙතුන් පාරක්. කොළ කෑල්ලක ඇඳලා ඔයාගේ පොතේ එක පියවර කියලා ලියලා මේක ඇඳගන්න. මෙන්න දෙවෙනි පියවර. මේක නේද අපිට ආපු අතරමැදි කාබෝකැටයනේ. මේකනේ අතරමැදි Br මයිනස්.
දැන් මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ? පුතේ මේ Br ගේ තියෙනවා ඉලෙක්ට්‍රෝන යුගල් 1 2 3 4ක්. මේ කාබන් වල තියෙනවා හිස් p කාක්ෂිකය මතකද? මේ කාබන් වල හිස් p කාක්ෂිකයයි Br වල ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙන කාක්ෂිකයකුයි දෙක අතිච්ඡාදනය වෙනවා. අතිච්ඡාදනය වෙලා කාබන් හා Br අතර සිග්මා බන්ධනය හදනවා. ඕක පෙන්වන්නේ මේ විදිහට. මේ ඉලෙක්ට්‍රෝන යුගල් හතරෙන් එක ඉලෙක්ට්‍රෝන යුගලක් අරගෙන ආන්ගේ යුගලෙන් පටන් ගන්න ඊතලේ. පටන් අරන් කාබන්ට ගහන්න. හරි? දැන් මේකේ අර්ථය මොකද්ද මේ වක්‍ර ඊතලයේ අර්ථය? මේ ඉලෙක්ට්‍රෝන යුගලය යනවා මේ කාබන් හා Br අතර බන්ධනය හදන්න. හරිනේ? මේ වක්‍ර ඊතලේ හොඳට බලන්න මේ Br වල ඉලෙක්ට්‍රෝන යුගල 1 2 3 4ක් තියෙනවා. මේ එක යුගලකින් පටන් ගන්නවා ඊතලේ ඉවර කරනවා ධනාරෝපිත කාබන්ගෙන්. රයිට්. මොකද්ද එතකොට ලැබෙන්නේ? දැන් බලන්න මෙතන යුගල් එක සැර යුගල් තුන 1 2 3 4ක්. හතරෙන් එකක් තමයි මේ බන්ධනය හදන්න ගියේ. ඉතුරු තුන මෙන්න. එහෙනම් මෙන්න අවසන් ඵලය. දෙක පියවර කියලා මේක ලියාගන්න. මේකත් ලියන්න කලින් කොලයක දෙතුන් පාරක් ලියන්න. හරි ලියාගන්න ඕක. දැන් එතකොට ඔයාලට මතකද ඉලෙක්ට්‍රෝෆිලික ආකලන ප්‍රතික්‍රියා කියන්නේ මොනවද කියලා? පහර දෙන්නේ මුලින්ම සම්බන්ධ වෙන්නේ ඉලෙක්ට්‍රෝෆයිලය. මුලින්ම සම්බන්ධ වෙන්නේ ඉලෙක්ට්‍රෝෆයිලය. මොකවත් ගැලවිලා ඉවත් වෙන්නේ නැත්නම් ඒක ආකලනයක්. එහෙනම් ඇල්කීන වලට HBr සම්බන්ධ වෙන එක ඉලෙක්ට්‍රෝෆිලික ආකලන ප්‍රතික්‍රියාවක්. හරි? ලියන්න මෙහෙම. ඉහත ප්‍රතික්‍රියාව ඉලෙක්ට්‍රෝෆිලික ආකලනයකි. ඉහත ප්‍රතික්‍රියාව ඉලෙක්ට්‍රෝෆිලික ආකලනයකි. ඉලෙක්ට්‍රෝෆයිලය H+ වේ. ඉලෙක්ට්‍රෝෆයිලය H+ වේ. රයිට්. පොඩි මාතෘකාවක් ලියමු. අසමමිතික ඇල්කීන හයිඩ්‍රජන් හේලයිඩ් සමග අසමමිතික ඇල්කීන හයිඩ්‍රජන් හේලයිඩ් සමග මම උදාහරණයක් ගන්න මේ බලන්න. මේ අසමමිතික ඇල්කීන කියන්නේ මොකද්ද? දැන් ඇත්තට මේ අණු වල සමමිතික අසමමිතික ස්වභාවය ගැන නම් අපි A level වලට බොහොම අඩුයි කතා කරනවා. මේ නිකන් මම ඔයාලට දල වශයෙන් කියන්නම් තේරුම් ගන්න. දැන් බලන්න මෙන්න මේ අණුව දිහා. මේ කාබන්ට බෙදලා තියෙන්නේ හයිඩ්‍රජන් දෙකක්. මේ කාබන්ටත් හයිඩ්‍රජන් දෙකක් බැඳුණා නම් මේක සමමිතිකයි. හැබැයි මේ එක කාබන් එකකට බැඳලා තියෙන්නේ මොකද්ද? H එකක් හරි අනිත් එක CH3. දැන් මේක සමමිතික නැහැ. මේක අසමමිතිකයි. මොකද මෙතන මේ කාබන් වල හයිඩ්‍රජන් දෙකයි මේ කාබන් වල CH3 එකයි හයිඩ්‍රජන් එකයි. දැන් මේක මොකද්ද? මේක සමමිතිකද අසමමිතිකද? සමමිතිකයිනේ. මේ කාබන්ට CH3 එකයි H එකයි. මේ කාබන්ට CH3 එකයි H එකයි. මේක සමමිතිකද අසමමිතිකද? මේක අසමමිතිකයි. ඇයි? මේ කාබන්ට CH3 දෙකයි.
මේ කාබන්ට CH3 එකයි H එකයි. මේක අසම්මිතිකයි. හරි. මේක සම්මිතිකද අසම්මිතිකද? සම්මිතිකයි. මොකද මේකට මේ කාබන්ට CH3 දෙකයි මේ කාබන්ට CH3 දෙකයිනේ. එතකොට අසමමිතික ඇල්කීන ගැන මම මේ කතා කරන්නේ. මේක අසම්මිතික ඇල්කීනය. හරි. දැන් මෙතනදී පොඩි කතාවකට එන්න වෙනවා. මොකද්ද කතාව? මේ H එක කියන්නේ ඉලෙක්ට්‍රෝෆයිලය. H+ නේ මෙතන ඉලෙක්ට්‍රෝෆයිලය. HBr වලින් H+ නිදහස් වෙනවා. නිදහස් වන H+ බැඳෙන්නේ මේ කාබන්ටද මේ කාබන්ටද? ඕන එකකට දාන්න බෑ අපිට. හරි. දැන් අපි බලමු කොහෙටද බැඳෙන්නේ කියලා. පුතේ මෙහෙම එකක් තියෙනවා. මාකෝනිකොව් නියමය කියලා එකක් තියෙනවා. මාකෝනිකොව් නියමය. මේ මාකෝනිකොව් නීතියෙන් කියන්නේ මේකයි. දැන් මේක ගේන්නේ පර්යේෂණ ගණනාවක් කරලා තමයි මේ නීතිය ගේන්නේ. දැන් මේ අසමමිතික ඇල්කීන මේ විදිහට ප්‍රතික්‍රියා සිද්ධ කරනකොට ඉලෙක්ට්‍රෝෆයිලය බැඳෙන්නේ මේ කාබන් දෙකෙන් කෝකටද? වැඩිම හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාවක් තියෙන කාබන්ට. ඒ කියලා මේකට සම්බන්ධ කරන්න එපා. මේක අදාළ නැහැ. මේ කාබන් දෙකෙන් වැඩිම හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාවක් තියෙන කාබන්ට තමයි ඉලෙක්ට්‍රෝෆයිලය බැඳෙන්නේ. මේක හයිඩ්‍රජන් 1යි මේක හයිඩ්‍රජන් 2යි. එහෙනම් මෙතන ඉලෙක්ට්‍රෝෆයිලය H+ ගිහිල්ලා බැඳෙන්නේ මෙයාට නෙමෙයි මෙයාට. හරි? පොඩ්ඩක් ලියන්න මාකෝනිකොව් නීතිය කියලා. මාකෝනිකොව් නීතිය. පර්යේෂණ ගණනාවක් සිදු කර එහි ප්‍රතිඵලවලට අනුව මාකෝනිකොව් නීතිය ගෙන එන ලදී. මාකෝනිකොව් නීතිය ගෙන එන ලදී. රයිට් යට රූලේ ලියන්න. ඇල්කීනයක ද්විත්ව බන්ධන කාබන් පරමාණු දෙකෙන් ඇල්කීනයක ද්විත්ව බන්ධන කාබන් පරමාණු දෙකෙන් වැඩිම හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාවක් ඇති කාබන්ට ඉලෙක්ට්‍රෝෆයිලය සම්බන්ධ වේ. වැඩිම හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාවක් ඇති කාබන්ට ඉලෙක්ට්‍රෝෆයිලය සම්බන්ධ වේ. එනම් ප්‍රතික්‍රියාව සිදුවනුයේ වඩාත් ස්ථායි අතරමැදි කාබු කැටායනයක් සෑදෙන පරිදිය. වඩාත් ස්ථායි අතරමැදි කාබු කැටායනයක් සෑදෙන පරිදිය. හරි. මම මේක මෙහෙම ගන්නවා. මම මේවා ලකුණු කරන්නම් මේ කාබන්ට අංක දාන්නම් මේක 1 මේක 2 මේක 3 කියලා ගන්න. රයිට්. හිතන්න මෙහෙම. ඉලෙක්ට්‍රෝෆයිලය සම්බන්ධ වෙනවා මෙයාට. C1
C1ට බැඳෙනවා H+. C1 මත ප්‍රෝටෝනීකරණය. හරි. C1 මෙයාට දැන් මේ කාබන් දෙකෙන් එකකටනේ H+ බැඳෙන්නේ. ඉලෙක්ට්‍රෝෆයිලය බැඳෙන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝෆයිලය හිතන්න මේකට බැඳුණා කියලා. ඉලෙක්ට්‍රෝෆයිලය මේකට බැඳුණා. එතකොට මේ කාබන්ට එනවා ධනාරෝපණයනේ. ඉලෙක්ට්‍රෝෆයිලය මෙතෙන්ට බැඳුනහම එහෙම නැත්නම් H+ මෙයාට බැඳුනහම මේ කාබන්ට ධනාරෝපණය එනවා. හරි. අපි හිතමු H+ මේ කාබන්ට බැඳුණා කියලා. H+ මේ කාබන්ට බැඳුනොත් ධනාරෝපණය එන්නේ මේ කාබන්ට. H+ මේ කාබන්ට බැඳුනොත් ධනාරෝපණය මේ කාබන්ට. නේද? H+ එක මෙතෙන්ට බැඳුනා නම් ධනාරෝපණය එන්නේ මේ කාබන්ට. H+ එක මෙතෙන්ට බැඳුනොත් ධනාරෝපණය එන්නේ මේ කාබන්ට. C2 මත ප්‍රෝටෝනීකරණය. මොකද ලැබෙන්නේ? එතකොට මෙතෙන්ට බැඳෙන්නේ H+ එක. එතකොට මේ කාබන්ට ධන එනවා. මේ කාබන්ට H+ බැඳුනහම මේ කාබන්ට ධන එනවා. හරි. දැන් මාකෝනිකොව් නීතියට අනුව H+ බැඳෙන්නේ එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝෆයිලය බැඳෙන්නේ මෙයාටද මෙයාටද? මාකෝනිකොව් කියන විදිහට නම් මේ කාබන්ගේ හයිඩ්‍රජන් එකයි තියෙන්නේ, මේ කාබන්ගේ හයිඩ්‍රජන් දෙකක් තියෙනවා. මෙතෙන්ට තමයි බැඳෙන්න ඕනේ ඉලෙක්ට්‍රෝෆයිලය. ඒතර මාකෝනිකොව් නීතියට අනුව H+ බැඳුනොත් මේ ඵලය ලැබෙන්නේ. මේක මොන කාබෝකැටයනයක්ද? මොකද්ද කාබෝකැටයනය මේ? ධනාරෝපිත කාබන්ට ඇල්කිල් කාණ්ඩ දෙකක් බැඳිලා තියෙනවා. මේක ද්විතීක කාබෝකැටයනය. මේක ද්විතීක කාබෝකැටයනය. ධනාරෝපිත කාබන්ට කාබන්ගේ මේ ධනාරෝපිත කාබන්ගේ හයිඩ්‍රජන් දෙකක් තියෙනවා. එහෙනම් මේ සෙට් එකම R කාණ්ඩයනේ. මේ ධනාරෝපිත කාබන්ගේ හයිඩ්‍රජන් දෙකක් තියෙනවා. මේ ධනාරෝපිත කාබන්ට R කාණ්ඩ එකයි බැඳිලා තියෙන්නේ. එහෙනම් ඒක ප්‍රාථමික කාබෝකැටයනය. දැන් මට කියන්නකෝ මේ දෙකෙන් වඩා ස්ථායි කෝකද? ප්‍රාථමික එකද ද්විතීක එකද? වඩා ස්ථායි වෙන ද්විතීක කාබෝකැටයන. එහෙනම් මාකෝනිකොව් නීතියට අනුව ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා නම් ඉලෙක්ට්‍රෝෆයිලය සම්බන්ධ වෙනවා නම් වඩාත් ස්ථායි අතරමැදි කාබෝකැටයනයක් කරහා තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. හරි? දැන් එතකොට කෙනෙක් කල්පනා කරයි H+ මෙතෙන්ට බැඳෙන්නෙම නැද්ද කියලා. හරි. ඔයා දැන් මෙහෙම කරන්න. මේ මම මේ අඳින ඇන්දනේ මං ඉරක් ඕක යට තියෙන ටික ලියා ගන්න. මේ යට තියෙන ටික ලියා ගන්න. හරි. දැන් අපි බලමු මේ ප්‍රතික්‍රියාවේදී මොනවද ලැබෙන ඵල. මේ HBr වලින් එන H+ බැඳෙන්නේ මේ කාබන්ටද මේ කාබන්ටද? මාකෝනිකොව් නීතියට අනුව නම් බැඳෙන්න ඕන කොහෙටද? මේ කාබන්ට. H+ එක මේ කාබන්ට බැඳුනොත් Br එක මෙතෙන්ට බැඳෙන්නේ. එහෙනම් මාකෝනිකොව් නීතියට අනුව ලැබෙන ඵලය මොකද්ද? මෙන්න. මාකෝනිකොව් නීතියට අනුව H එක ගිහිල්ලා දැන් මේ කාබන් දෙකෙන් මේකේ හයිඩ්‍රජන් දෙකයි මේකේ හයිඩ්‍රජන් එකයිනේ. වැඩිපුර හයිඩ්‍රජන් තියෙන්නේ මේ කාබන්ගේනේ. එතකොට මේකේ දෙකක් තියෙන නිසා මේ H එක ඉලෙක්ට්‍රෝෆයිල් ඇවිල්ලා මෙයාට බැඳෙනවා.
ඒතර ඉලෙක්ට්‍රෝෆයිලේ මෙහාට වැදෙද්දි මේ ෆයි බන්ධනය කැඩෙනවා. ඉලෙක්ට්‍රෝෆයිලේ මෙහාට වැදෙද්දි මේ කාබන්ට ධනාරෝපණය වෙනවා. ධනාරෝපිත කාබන්ට ගියවිලා Br- බැඳෙනවා. රයිට්. මෙන්න මාකෝනිකෝෆ් නීතියට අනුව ලැබෙන ඵලය. යම් හේයකින් H එක මෙතෙන්ට සම්බන්ධ වුණොත් Br එක සම්බන්ධ වෙන්නේ මෙතෙන්ට. එහෙම වුණොත් ලැබෙන ඵලය මේක. හරි? H එක මෙතෙන්ට සම්බන්ධ වුණොත් Br එක සම්බන්ධ වෙන්නේ මෙතෙන්ට. මාකෝනිකෝෆ් නීතියට අනුව ලැබෙන ඵලය තමයි මේක. හරි? තේරෙනවද මං කියන එක? මාකෝනිකෝෆ් නීතියට අනුව ඉලෙක්ට්‍රෝෆයිලය සම්බන්ධ වෙන්න ඕන මේ කාබන් දෙකෙන් වැඩිම හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාවක් තියෙන කාබන්ට. ඒ කියන්නේ මෙයාට තමයි H එක සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට H+ එක මෙතෙන්ට සම්බන්ධ වුණොත් Br- ඇවිල්ලා මේ කාබන්ට බැඳෙන්නේ. එතකොට ලැබෙන ඵලය මේක. හරි? එහෙම නැතුව මාකෝනිකෝෆ් නීතියට පටහැනිව බැඳුනොත් මෙතෙන්ට H බැඳෙනවා H+ එක මෙතෙන්ට බැඳෙනවා Br- එක මෙතෙන්ට බැඳෙනවා. එහෙම වුණොත් ලැබෙන ඵලය අරක. ඇත්තටම මේ දෙන්න මික්ස් කරපුවාම මේ දෙකම ලැබෙනවා. හැබැයි මෙයා ලැබෙන්නේ බොහෝම සුළු ප්‍රමාණයක්. චූට්ටයි මෙයා ලැබෙන්නේ. ප්‍රතිශතයක් විදිහට ගත්තොත් මෙයා 90ක් හැදෙනවා නම් මෙයා හැදෙන්නේ ඊට වඩා අඩු ප්‍රමාණයක්. හරි? මේක තමයි ප්‍රධාන ඵලය. වැඩියෙන් වැඩි ප්‍රතිශතයක් ලැබෙන එක්කෙනා තමයි ප්‍රධාන ඵලය. මෙන්න ප්‍රධාන ඵලය. මේක සුළු ඵලය. සුළු ඵලය. ප්‍රතිශත නම් අපිට A level වල අවශ්‍ය නැහැ. මේක තමයි වැඩි හරියෙන් ලැබෙන්නේ මේක. මේක තමයි වැඩිපුර ලැබෙන්නේ. එතකොට අපි මේක ගැන කතා කරනවා මිසක් මේක ගැන කතා කරන එකේ තේරුමක් නැහැ. මොකද මේක චූට්ටනේ ලැබෙන්නේ. ඒ ලැබෙන චුට්ට ගැන කතා කරන්න ඕනේ නැහැ. එතකොට අපි යාන්ත්‍රණය ලියද්දි මේ ප්‍රධාන ඵලයට අදාළව යාන්ත්‍රණය ලියපුවාම ඇති. හරිද? සුළු ඵලයට අදාළ යාන්ත්‍රණය ලියන්න අවශ්‍ය නැහැ. රයිට්. හරි ලියන්න මෙහෙම. අසමමිතික ඇල්කීන හයිඩ්‍රජන් හේලයිඩ් සමග කියලා මාතෘකාව ලියන්න. මාතෘකාව ලියන්න. යටින් ලියන්න. මෙහිදී HBr සම්බන්ධ වනුයේ මාකෝනිකෝෆ් නීතියට අනුවය. HBr සම්බන්ධ වනුයේ මාකෝනිකෝෆ් නීතියට අනුවය. මාකෝනිකෝෆ් නීතියට අනුව HBr සම්බන්ධ වීමෙන් ලැබෙන ඵලය. මාකෝනිකෝෆ් නීතියට අනුව HBr සම්බන්ධ වීමෙන් ලැබෙන ඵලය. ප්‍රධාන ඵලය ලෙස හඳුන්වන අතර එහි ප්‍රතිශතය ඉහළය. ලැබෙන ප්‍රතිශතය ඉහළයි. එහි ප්‍රතිශතය ඉහළය. යාන්ත්‍රණයක් ලිවීමේදී මෙම ප්‍රධාන ඵලය ලැබීමට අදාළව යාන්ත්‍රණය සාමාන්‍යයෙන් ලියයි. ප්‍රධාන ඵලය ලැබීමට අදාළව යාන්ත්‍රණය සාමාන්‍යයෙන් ලියයි. ඊළඟ රුලේ ලියන්න. මාකෝනිකෝෆ් නීතියට පටහැනිව HBr සම්බන්ධ විය හැකි වුවද
එලෙස ලැබෙනුයේ ඉතාමත්ම සුළු ප්‍රතිශතයකි. එහිදී ලැබෙනුයේ ඉතාමත්ම සුළු ප්‍රතිශතයකි. එම ඵලය සුළු ඵලය ලෙස හඳුන්වයි. එම ඵලය සුළු ඵලය ලෙස හඳුන්වයි. හරි උදාහරණ කියලා මේක ලියන්න. අපි යාන්ත්‍රණය ලියමු. යාන්ත්‍රණය. යාන්ත්‍රණය. යාන්ත්‍රණය ලියද්දි පුතේ හරි ලස්සනට මේක පියවර දෙකකින් සිද්ධ වෙන්නේ. එක පියවර. හරි ලස්සනට මේ විදිහට ඇඳ ගන්න. දිත්ත වන්දනේ ඉස්මතු කරලා මේ බලන්න මම ඇඳගත්තු විදිය. හරි. හයිඩ්‍රජන්ට කුඩා ධනාරෝපණය දාන්න අමතක කරන්න එපා. බීආර්ට කුඩා ඍණාරෝපණය දාන්න අමතක කරන්න එපා. ඒවා අමතක කරන්න එපා. හරි. දැන් මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ මට කියන්න. මේ ෆයු බන්ධනයෙන් ඊතලය පටන් අරගෙන අවසන් කරනවා හයිඩ්‍රජන්ගෙන්. ෆයු බන්ධනයෙන් ඊතලය පටන් අරන් ෆයු බන්ධනයේ මැදින් ඊතලය පටන් අරන් හයිඩ්‍රජන්ගෙන් ඉවර කරනවා. HBr බන්ධනයේ මැදින් ඊතලය පටන් අරන් Br ගෙන් ඉවර කරනවා. දැක්කනේ? ඕවා හරියට ලස්සනට පිළිවෙලට තියෙන්න ඕනේ. හරි? මෙතනින් පටන් අරගත්තා H ගෙන් ඉවර කරා. බන්ධනයේ මැදින් පටන් ගත්තා Br ගෙන් අවසන් කරා. එතකොට ලැබෙන ඵලය මොකක්ද? මේ කාබන් හා මේ හයිඩ්‍රජන් අතර හදනවා සිග්මා බන්ධනයක්. මේ බන්ධනය හදන්න ඉලෙක්ට්‍රෝන යුගල මේ ෆයි බන්ධනයේ තිබිච්ච යුගල. කාබන් හා H අතර බන්ධනය හදන්න යෙදුනේ මෙතන තිබුණු යුගල. මේ කාබන්ට ධනාරෝපණයක් එනවා. හරිනේ? දැන් මාකෝනිකව් නීතියට අනුව තමයි අපි HBr සම්බන්ධ කරේ. H එක සම්බන්ධ කරේ කොහෙටද? මේ කාබන් දෙකෙන් මෙයාගේ හයිඩ්‍රජන් දෙකක් තියෙනවා, මෙයාගේ හයිඩ්‍රජන් එකයි තියෙන්නේ. මේ කාබන්ට තමයි අපි හයිඩ්‍රජන් එක සම්බන්ධ කරේ. මාකෝනිකව් නීතියට අනුව ඉලෙක්ට්‍රෝෆයිලේ සම්බන්ධ වෙන්නේ වැඩිම හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාවක් තියෙන කාබන්ට. මෙන්න Br මයිනස්. හරි. මම උන්නම් මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන දෙක විතරක් මෙහෙම දාන්න. හරි. දැන් මේ බන්ධනය කැඩිලා ඉලෙක්ට්‍රෝන යුගල Br ට ආවනේ. ඒ යුගල විතරක් මම දාන්නම්. Br වල අනෙත් ඉලෙක්ට්‍රෝන යුගල් තුන මම දැම්මේ නෑ. දැන් මේ Br වල තව ඉලෙක්ට්‍රෝන යුගල් තුනක් තියෙනවනේ. ඒ තුන දැම්මේ නෑ. මේ බන්ධනය කැඩිලා ආපු යුගල විතරක් මම මේ ගත්තේ. ඔන්න පළවෙනි පියවර. දෙවෙනි පියවරේදී මොකද වෙන්නේ? මේක අතරමැදි ඈ. අතරමැදි කාපු කැටයනේ. දෙවෙනි පියවරේදී මොකද වෙන්නේ? CH3 ධනාරෝපිත කාබන් CH2 H
මේක මම මේ ඇඳගත්තේ. මේකම තමයි මේ H2 එකට ඇඳ කමක් නැහැනේ. මේකම තමයි මේ තියෙන්නේ. මෙන්න Br මයිනස් එක. මේ Br මයිනස් එක. හරි දැන් මොකද වෙන්නේ? මේ Br වල ඉලෙක්ට්‍රෝන යුගල සහිත කාක්ෂිකයත් කාබන් වල හිස් කාක්ෂිකයත් අතිච්ඡාදනය වෙලා කාබන් හා Br අතර බන්ධනය හදනවා. Br වල මෙන්න මේ ඉලෙක්ට්‍රෝන යුගලයෙන් පටන් ගන්න ඊතලේ. පටන් අරන් කාබන්ට ගහන්න ඊතලේ. වක්‍ර ඊතල ගහන්නේ මේ විදිහට මේ. වක්‍ර ඊතල ගහන්නේ මේ Br වල එක සරිගුලෙන් පටන් අරන් මේ කාබන්ට ගහනවා. ලැබෙන ඵලය මේක තමයි ප්‍රධාන ඵලය. තව අවශේෂ ඵලයකුත් තියෙනවා. ඒ කියන්නේ සුළු ඵලයකුත් තියෙනවා තව. හරි නේද? ඊතල ගහපු විදිහ නම් සුපිරියරම තියෙන්න ඕනේ. හරිනේ? දැන් ඔයා මෙහෙමයි. යාන්ත්‍රණයේ ලියද්දී HBr කළු පාටින් අඳින්න. මේක නිල් පාටින් අඳින්න. එතකොට මෙතන මේ H කළු, මේ Br කළු, අනිත්වා නිල්. මේ H මේ Br කළු, අනිත්වා නිල්. මේ Br මේ H කළු, අනිත්වා නිල්. වක්‍ර ඊතල රතු පාටින් අඳින්න. මේ යාන්ත්‍රණය ඔයා පොතේ ලියන්න කලින් කොළ කෑල්ලක 4-5 වතාවක් ලියන්න. සුපිරියරම ලියන්න. හරි? මෙයා පොඩ්ඩක්වත් මිස් කරන්න එපා. මේක මෙහෙමම තියෙන්න ඕනේ. රයිට්. ඊට පස්සේ කොළ කෑල්ලක ලියලා ඉවරලා පොතේ ලස්සනට ලියා ගන්න. හරි. මම දැන් ඔයාලට පොඩි වැඩක් දෙන්නම්. මෙන්න මේ ප්‍රතික්‍රියාව ගන්න. HBr ද්‍රවීය තත්ත්ව. හරි. දැන් ඔයා මෙන්න මේ ප්‍රතික්‍රියාවට අදාළව යාන්ත්‍රණය ලියන්න. දැන් ඉස්සරලාම ප්‍රතික්‍රියාව ඔයා ඉස්සරලාම මේ ප්‍රතික්‍රියාව සම්පූර්ණ කරගන්න. හරි? මේ H එක මෙයාටද මෙයාටද බැඳෙන්නේ. එහෙනම් Br බැඳෙන්නේ කාටද? ඉස්සරලාම ප්‍රතිඵලය ඔයා ලියන්න. මට ඕන ප්‍රධාන ඵලය විතරයි. අවශේෂ ඵලය එපා. ප්‍රතිඵලය ලියන්න. හරි? ඒ ප්‍රතිඵලය ලියලා ඒ ප්‍රතිඵලය ලැබීමට අදාළ යාන්ත්‍රණය ලියන්න. රයිට්. ලියන්න යටින් මෙහෙම පහත දී ඇති ප්‍රතික්‍රියාව සම්පූර්ණ කර පහත දී ඇති ප්‍රතික්‍රියාව සම්පූර්ණ කර ප්‍රධාන ඵලය ලැබීමට අදාළ යාන්ත්‍රණය ඉදිරිපත් කරන්න. රයිට්. මේක ලියලා ප්‍රතිඵලය ලියන්න. ප්‍රතිඵලය ලියලා යාන්ත්‍රණය ලියන්න. රයිට්. හරි. මොකක්ද එතකොට ප්‍රධාන ඵලය? මට කියන්න කොතෙන්ටද බැඳෙන්නේ H එක? මේ කාබන්ගේ හයිඩ්‍රජන් නැහැ. මේ කාබන්ගේ හයිඩ්‍රජන් එකයි තියෙන්නේ. එහෙනම් ඉලෙක්ට්‍රෝෆයිලේ බැඳෙන්නේ මේ කාබන්ට. මොකද එයාගෙන වැඩිපුර හයිඩ්‍රජන් තියෙන්නේ. මෙතෙන්ට
හයිඩ්‍රජන් එක මෙතෙන්ට බැඳෙනවා. එතකොට මෙතන හයිඩ්‍රජන් එකයි බැඳෙන එකයි හයිඩ්‍රජන් දෙකක් වෙනවා. CH2 CH3 Br එක බැඳෙන්නේ කොහෙටද? මේ H එක මේ කාබන්ට බැඳෙනවා, Br එක බැඳෙනවා මේ කාබන්ටනේ. ඔන්න ප්‍රතිඵලය. බලන්න හරිද කියලා මේ ප්‍රතිඵලය? මේක හරිද? හරි. දැන් බලන්න යාන්ත්‍රණය මේකත් පියවර දෙකකින් සිද්ධ වෙන්නේ. පියවර දෙකකින් සිද්ධ වෙන්නේ මේ විදිහට මම ලස්සනට මේ කාබන් කාබන් ද්විත්වබන්ධනය ඇඳගෙන ඉතුරු කොටස් ටික මේ විදිහට දාගත්තා පිළිවෙලකට. හරි. මෙතනින් පටන් ගත්තා ඊතලේ ඉවර කරා H ගෙන්. මේ බන්ධනය මැදින් පටන් ගත්තා Br ගෙන් ඉවර කරා. හරි. එතකොට H එක ගිහිල්ලා බැඳෙනවා මෙතෙන්ට. මෙන්න H එක. මෙතෙන්ට ධන එනවා. හරි. ඒතර ධනාරෝපිත කාබන් දෙසට Br ඇදලා ගිහිල්ලා Br හා කාබන් අතර බන්ධනය හදනවා. ඉලෙක්ට්‍රෝන යුගලෙන් පටන් ගත්තා කාබන් ගෙන් ඉවර කරා ඊතලේ. මෙන්න ලැබෙන ඵලය. බලන්න චෙක් කරලා හරිද කියලා වාට ලැබුණ එක. හරි. ඔන්න මම ඔයාලට දැන් ආයෙ කියලා දෙන්න යනවා HBr ඇල්කීනයකට සම්බන්ධ කරගන්න ක්‍රමයක් මාකෝනිකව් නීතියට පටහැනිව. දැන් මාකෝනිකව් නීතියට අනුව HBr සම්බන්ධ වෙන හැටි ඔයා දන්නවනේ. කොහොම සම්බන්ධ වෙන්නේ? H එක සම්බන්ධ වෙන්නේ වැඩිම හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාවක් තියෙන ද්විත්ව බන්ධන කාබන්ට. එතකොට ඕකේ අනිත් පැත්ත. ඒ කියන්නේ හයිඩ්‍රජන් එක සම්බන්ධ වෙන්නේ අඩුම හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාවක් තියෙන කාබන්ට. මාකෝනිකව් නීතියට පටහැනිව. HBr සම්බන්ධ කරගන්න හැටි මම මේ කියලා දෙන්න යන්නේ. right. ලියාගන්න යටින් මාකෝනිකව් නීතියට පටහැනිව ඇල්කීනයකට මාකෝනිකව් නීතියට පටහැනිව ඇල්කීනයකට HBr සම්බන්ධ කරගන්නා ආකාරය. මාකෝනිකව් නීතියට පටහැනිව ඇල්කීනයකට HBr සම්බන්ධ කරගන්නා ආකාරය. මම උදාහරණයක් ගන්නම් මේ බලන්න. හරි මට කියන්නකෝ දැන් HBr සාමාන්‍ය මාකෝනිකව් නීතියට අනුව HBr සම්බන්ධ වුණොත් මේ කාබන් දෙකෙන් මෙයාගේ හයිඩ්‍රජන් වැඩි එහෙනම් H එක මෙතෙන්ට Br එක මෙතෙන්ටනේ. ඒ මාකෝනිකව් නීතියට අනුවනේ. මාකෝනිකව් නීතියට පටහැනිව. ඒ කියන්නේ මෙතෙන්ට නෙමෙයි H එක බැඳෙන්නේ මෙතෙන්ට H එක. එතකොට මෙතෙන්ට H එක බැඳෙනවා මෙතෙන්ට Br එක බැඳෙනවා. මාකෝනිකව් නීතියට පටහැනි. මාකෝනිකව් නීතියට පටහැනිව HBr සම්බන්ධ කරගන්නවා නම් මේ ප්‍රතික්‍රියාව සිද්ධ කරන්න ඕන පෙරොක්සයිඩ් ඇති විට. ROOR කාබනික පෙරොක්සයිඩ් ඇති විට. පෙරොක්සයිඩ් ඇති විට. පෙරොක්සයිඩ් ඇති විට. හරි. ලියන්න යටි මෙහෙම පෙරොක්සයිඩ් ඇති විට ඇල්කීනයකට HBr සම්බන්ධ වනුයේ මාකෝනිකව් නීතියට පටහැනිවය. මාකෝනිකව් නීතියට පටහැනිවය.
රතු පාටින් ලියන්න. එහිදී ප්‍රතික්‍රියාව සිදුවනුයේ මුක්තකණ්ඩක ප්‍රතික්‍රියාවක් ලෙසටය. මුක්තකණ්ඩක ප්‍රතික්‍රියාවක් ලෙසටය. එනම් මෙහිදී ඉලෙක්ට්‍රෝෆිලික ආකලන ප්‍රතික්‍රියාවක් සිදු නොවේ. එනම් මෙහිදී ඉලෙක්ට්‍රෝෆිලික ආකලන ප්‍රතික්‍රියාවක් සිදු නොවේ. මුක්තකණ්ඩක ප්‍රතික්‍රියාවක් සිදුවේ. ඔබ දන්නවනේ මුක්තකණ්ඩක ප්‍රතික්‍රියාව. ඇල්කේනවල අපි ඉගෙන ගත්තේ මුක්තකණ්ඩක ප්‍රතික්‍රියාව. හැබැයි මෙහෙමයි මේ මුක්තකණ්ඩක ප්‍රතික්‍රියාව යාන්ත්‍රණය අපිට A level වල නැහැ. මට ඕන ඔයාලට කියලා දෙන්න පුළුවන් වැඩක් නැහැ සිලබස් එකේ නැහැ. හරි? සිලබස් එකේ නැතිව නිකන් බොරුවට වැඩක් නැහැ නේ තේරුමක් නැහැ නේ. තවත් දෙයක්. රතු පාට අයින් කරන්නකො රතු පාටින් තරුවක් දාන්නකො. මේ ක්‍රමයට වෙනින් ඒවා එහෙම සම්බන්ධ කරන්න යන්න එපා. HCl, HI, සල්ෆියුරික් වෙන ඒවා සම්බන්ධ කරන්න බෑ මාකෝනිකොෆ් නීතියට පටහැනිව. පෙරොක්සයිඩ් හමුවේ HBr පමණයි. රයිට් ලියන්න. පෙරොක්සයිඩ් හමුවේ මාකෝනිකොෆ් නීතියට පටහැනිව ඇල්කීනයකට සම්බන්ධ කළ හැක්කේ HBr පමණි. වෙන මොකවත් බෑ. HBr පමණි. හරි. මෙන්න උදාහරණයක්. මෙතෙන්ට නෙමෙයි H එක බැඳෙන්නේ. මෙතෙන්ට H එක බැඳෙන්නේ. මෙතෙන්ට H එක බැඳෙනවා මෙතෙන්ට Br බැඳෙනවා. දැන් මේකේ ඉලෙක්ට්‍රෝෆිලික ප්‍රතික්‍රියාවක් එහෙම නෙමෙයි. ඉලෙක්ට්‍රෝෆිලික ආකලන ප්‍රතික්‍රියාවක් එහෙම නෙමෙයි. හරි? මේක උදාහරණයක්. හරි මේ උදාහරණ ලියා ගන්න. අපි තවත් උදාහරණයක් ගමු. මේක වෙන තව උදාහරණයක්. දැන් බලන්න මේක ගන්නකො. මෙතනත් H එක සම්බන්ධ වෙන්නේ මෙතෙන්ට එහෙම නෙමෙයි. H එක සම්බන්ධ වෙන්නේ මෙතෙන්ට. මෙතෙන්ට Br. වෙන තව උදාහරණයක්. මේකක් දාගන්න. උදාහරණ දෙක.